සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. අපි හැමෝම දන්නවා අද දවස අපි සියලු දෙනාටම සති විශේෂ දවසක්. මොකද අද දවස් ඉරුදින. ඒ වගේම තමයි අද දවසේ ඉරිදා දවස වගේම මේ ඉරුදින අපි කිතුණු ඔබට කිතුණු මට විශේෂ දවසක්. මොකද අද තමයි අපි පෙන්තකොස්ත දවස සමරනව ඉරුදින. පෙන්තකොස්ත දවස අප සැමරීමක් නොව අද දවසේ පෙන්තකොස්ත ඉරුදින අපි පෙන්තකොස්ත අත්දකින්නව දවසක් බවට අපි පත් කරගන්නට සූදානම්ින් සිටිනවා. ඒ වගේම වෙන ඉරිදුනියන් වගේ අපිට පෙන්තකොස්ත ඉරුදින දේවස්ථානයට පැමිණෙන්න නොහැකුණත් මම දන්නවා ඔබ සිටින්නේ නිවසේ. ඔබ නිවසේ සිටියත් දෙවියන් වහන්සේට අදාළ වෙන්නේ ඔබ සිටින්නේ නිවසේද ඔබ සිටින්නේ දේවස්ථානයේද යන කාරණාව නෙමෙයි. දෙවියන් වහන්සේට වටින්නේ දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ ඔබගේ හදවතයි. ඔබගේ හදවත දෙවියන් වහන්සේට විවෘත කරන නම් අද දවසේ ශුද්ධාත්ම ක්‍රියාව ඔබ අත බලවත්ව නිදහස් වෙන්න යනවා. අද දවස අප පෙන්තකොස්ත ඉරුදින සමරන්නව දවසක් නොව පෙන්තකොස්තය අත්දකින්නව දවසක් බවට අපි පත් කරගමු. අපි සියලු දෙනා කියමු ස්වාමිනී මගේ සියලු පැසසුම් මහිම ඔබ වහන්සේටම වේවා. ස්වාමිනී මගේ සියලු ප්‍රශංසාව ඔබ වහන්සේටම වේවා. ස්වාමිනී පැසසුම් මහිම ඔබ වහන්සේටයි. එමැවිල්ලේ අධිපති යානනි එමැවිල්ලේ ගෞරවය ඔබ
වහන්සේටම වේවා. ඒ මැවිල්ලේ ප්‍රශංසාව ඔබ වහන්සේටම වේවා. හාලෙලූයා. මහිමයි ස්වාමිනී.
වහන්සේට නමස්කාර කරා. ඒ වගේම මම ඔබට සියලු දෙනාටම ආරාධනා කරනවා. අද දවසේ දේවගතතුමා සූදානම් සිටිනවා. දේවගතතුමා සමග දේව වචනය සම්බන්ධ වෙන්න. ඒ වගේම අපි සියලු දෙනා පෙන්තකොස්තේ සමරන්නා වූ දවසක් නොව අද දවසේ අපි පෙන්තකොස්තේට ඇතුල් වෙන්නා වූ අපේ ජීවිතේ මත වෙනසක් නිදහස් වෙන්නා වූ ජීවිතේ ඊටම වටිනා දවසක් බවට අද දවස අපි පත් කරගමු. සියලු දෙනාට යේසු පිහිටයි. සුබුදෑසනක් ඔබ සියලු දෙනාටම. අද දවසේ අපි පෙන්තකොස්ත දවස සමරමින් ඉන්න අවස්ථාවක් අපි සිටින්නේ. ඇත්තටම පෙන්තකොස්තය සැමරීමකට වඩා එක අත්දැකීමකට අපි ඇතුල් වෙන්න ඕන වෙලාවක්. අද දවසේ අපිට වෙන අවුරුදුවල වගේ පෙන්තකොස්ත රැලි නැත්නම් ශුද්ධාත්ම මෙහෙයක් පවත්ව ගන්න අවස්ථාව නැති වුණත් අපිට අද දවසේ පුළුවන් තම තමාගේ නිවසේ සිට මේ දේ වචන අසන වෙලාවේදී පෙන්තකොස්ත අත්දැකීමක් ඔබේ ජීවිතේ ළඟා කරගන්න අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා මම ඔබ උනන්දු කරනවා මේ දේ වචන අසන වෙලාවේ බැදහිල්ලෙන් ඒ වගේම බලාපොරොත්තුවක් ඇතිව සූදානම් වෙන්න පෙන්තකොස්ත අත්දැකීමක් අලුතෙන් ඔබේ ජීවිතයට අත්පත් කරගන්න. හොඳ අද උදෑසන අපි දෙවියන් වහන්සේගේ වචනේ දැස අපි අවධානය යොමු කරමු. අපි පෙරලගමු ශුද්ධ යොහාන් තුමාගේ සුභාරංචිය 7 වෙනි පරිච්ඡේදයේ 37 සහ 38 කියනව පද දෙක. ශුද්ධ යොහාන් සුභාරංචියේ 7 වෙනි පරිච්ඡේදයේ 37 සහ 38 කියන පද දෙක අපි කියවමු. මංගල්‍යයේ මහත් දවස වූ අන්තිම දවසේ යේසුස් වහන්සේ නැගිට සිට ශබ්ද පවත්වමින් යමෙකුට පිපාසා ඇතනම් ඔහු මා ළඟට ඇවිත් බීවාවේ. මා කෙරෙහි අදහන්නා තුලින් ලියවිල්ලෙහි කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේ යයි කීසේක. බොහෝ දෙනෙක් මේ පරිච්ඡේද අසා ඇති, දන්නව ඇති, දේශන අහලා ඇති. නමුත් අද උදෑසන අපි නැවතත් මේ පද දෙක අපි මෙනෙහි කරමු. ඒ වචන අපි කර්ණ කොටගෙන අපේ හදවතට අලුත් ආලෝකමත් වීමක් අපි ලබා ගන්න උත්සාහ කරමු. දැන් මේ ස්ථානයේ නැත්නම් මේ පද දෙක අපි බැලුවම ඒ තුලින් කාරණා හතරක් මම ඔබ සමග මේ වෙලාවේ බෙදා ගන්නට යනවා. පළවෙනි කාරණාව තමයි මා කතා කරන ආරාධනාවක්. අපිට යේසුස් වහන්සේ මේ ස්ථානයේදී ආරාධනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ ආරාධනාව තමයි මා ළඟට ඇවිත්. උන්වහන්සේගේ සෙනගව නැත්නම් උන්වහන්සේව විශ්වාස කරන්නව පිළිගන්නව සෙනගට මා ළඟට එන්නට කියා ආරාධනාවක් දෙනවා. අපි හොඳටම දන්න මෙවැනි ආරාධනාවේ වචනයක් අපිට මුණ ගැහෙනවා මතෙව් 11:28 දී. උන්වහන්සේ කියන වෙහෙස වෙන්නා වූ බරුසුලන්නා වූ සියල්ලෙනි මා වෙතට එන්න මම නුඹලාට සහනය දෙමි කියලා. ඒ වගේම යෙසායා 55:1 දී උන්වහන්සේ කියනවා එම්බා පිපාස ඇත්තෙනි වතුර ළඟට එන්න. කියන එම්බා පිපාස ඇත්තෙනි වතුර ළඟට එන්න. යෙසායා 55:1. ඒ වගේම මෙතන ආහාර ගැන, කෑම බීම ගැන කියන ඇවිල්ලා කණ්ඩ සල්ලි නාස්ති කරන්න එපා. මිදිවිෂ ලබා ගන්න. මේ වගේ ආරාධනාවක් උන්වහන්සේ අපිට දෙනවා. අපි දකිනවා මේ ස්ථානයේ මේ මංගල්‍ය දවසේදී යේසුස් වහන්සේ දේශනා කරමින් මේ සෙනගට ආරාධනාවක් කරනවා මා ළඟට එන්න. මා ළඟට එන්න. දැන් මේ ආරාධනාවේ පරමාර්ථ දෙකක් තිබෙනවා. පළවෙනි පරමාර්ථය තමයි ලෞකික අදහසක්. ලෞකික අදහසක්. දෙවැනි පරමාර්ථය ආත්මික අදහසක්. ලෞකික අදහස තමයි මයිසලා ප්‍රකාශ කරේ. වෙහෙස වෙන බරුසුලන සියල්ලෙනි මා වෙතට එන්න මම නුඹලාට සහනය දෙමි. එතන ආරාධනාවක් සහ පොරොන්දුවක් අපිට පේනවා. එහෙනම් උන්වහන්සේ ලෞකික පරමාර්ථයකින් නැත්නම් ලෞකික කාරණා උදෙසා මනුෂ්‍යයට ආරාධනා කරනවා. වෙහෙස සහ බර ඉසිලීම. මනුෂ්‍ය එදිනෙදා ජීවිතේ වෙහෙස වීම වලින්
ජීවිතේ බර ඉසිලීම් වලින් සිටිනවා. ඒ බර ඉසිලීම කිව්වම එක පැත්තකින් අපිට පාපේ බර, අකුසලේ බර, ඒ තුලින් ඉන්නව මනුෂ්‍යවත් අපිට එතන ගන්නට පුළුවන්. උන්වහන්සේ කියනවා ඒ මොන ආකාර බරක් වුණත්, ඒ වගේ මොන ආකාර වෙහෙසක් වුණත් යේසුස් වහන්සේ කියනවා මා වෙතට එන්න මම නුඹලාට සහනය දෙමි. සහනය. උන්වහන්සේ මනුෂ්‍යගේ ජීවිතයට සහනය දෙන්න කැමති. ඒ සහනය මානසික, ඒ සහනය ආත්මීක, ඒ වගේ මේ සහනය ශාරීරිකයි. උන්වහන්සේගෙන් ලැබෙන සහනය මානසික, ආත්මික සහ ශාරීරික වශයෙන් අපිට අත්දකිනවා. උන්වහන්සේගෙන් මම සහනය දෙනවා. ලෞකික ආරාධනාවක්. දෙවනි මං කව පරමාර්ථුනේ ආත්මික ආරාධනාවක්. දැන් මේ ස්ථානේ කිව්වේ මොකක්ද? යම් කෙනෙකුට පිපාස ඇතනම් මා ළඟට එන්න. ආත්මික අදහසක් උදෙසා, ආත්මික පරමාර්ථයක් උදෙසා උන්වහන්සේ අපිව ආරාධනා කරනවා. මොකද මනුෂ්‍යයාගේ ජීවිතේට ආත්මික අරමුණ, ආත්මික පරමාර්ථය ඊටාම වැදගත්. ඊටාම වැදගත්. මොකද අපේ පරමාර්ථයෙන් මුලින්ම තිබෙන්න ඕන පරමාර්ථය තමයි ආත්මික අදහසක්. ආත්මික පරමාර්ථයක්. ඒ වගේම ලෞකික පරමාර්ථ අපේ ජීවිතේ තිබෙනවා. උන්වහන්සේ ආත්මික සහ ලෞකික මේ සියලු පරමාර්ථයන් අපේ ජීවිත ලිෂ්ඨ කරනවා. උන්වහන්සේ මේ දෙආකාරයටම ආශිර්වාද කරන තැනන් වහන්සේ. හාලෙලූයා. මේ දෙආකාරයටම උන්වහන්සේගෙන් සැනසීම සහ කරුණාව ලැබෙනවා. මොකද මනුෂ්‍ය ආරාධනා කරන විදියත් උන්වහන්සේ ආරාධනා කරන විදියත් වෙනස්. මා දන්නව කෙනෙක්, මගේ මිත්‍රයෙක් දවසක් තමන්ගේ දුවගේ උත්සවයක් උදෙසා පාටියක් දැම්මා. ඔහු බොහෝ අයට ආරාධනා කරා. ඔහු ඒ වෙලාවේ මට කියනවා, පාස්ටර් මම මේ වගේ ලොකු පාටියක් තියන්නේ ඇයි කියලා දන්නවද? මොකක් නැහැ. මම මේ වගේ දුවලා බොහොම දෙනෙකුට මේ උත්සව වලදී ලොකුවට තෑගි දුන්නා. මේ හැම දරුවෙකුටම ආරාධනා කරන හැම පවුලකම මේ දුවලට මම තෑගි දුන්නා. ලොකු තෑගි දුන්නා. ඒ දීපු තෑගි දැන් ගන්න මට අවස්ථාව ලැබිලා. ඒ නිසා මම මගේ දුව වෙනුවෙන් පාටියක් ලෑස්ති කරා. මිනිස්සු ආරාධනා කරන්නේ දීපුවා ගන්න. හෝ නොදීපු දේවල් ගන්න. නමුත් යේසුස් වහන්සේ ආරාධනා කරන්නේ දෙන්න. ඒකයි මනුෂ්‍ය ආරාධනාවෙත් යේසුස් වහන්සේගේ ආරාධනාවෙත් වෙනස. ඒකයි වෙනස. අපි දකින පළවෙනි දේ තමයි ආරාධනාවක්. අපි දෙවෙනිව දකින කාරණාව තමයි ආරාධනාවේ කොන්දේසිය. උන්වහන්සේ ආරාධනා කරද්දී කොන්දේසියක් දුන්නා. උන්වහන්සේ පොරොන්දු සම කොන්දේසි ඉදිරිපත් කරනවා. දැන් මෙතන ආරාධනාවට කොන්දේසියක් තිබෙනවා. ඒ තමයි පිපාසය. උන්වහන්සේ කිව්වේ මොකක්ද? යමෙකුට පිපාසා ඇතනම් ඒ පිපාසාවක් නැත්නම් පිපාසයක් තියෙන අයට විතරයි යේසුස් වහන්සේ එන්න කියලා කිව්වේ. එහෙනම් පිපාසයක් නැති කාටවත් මේ ආරාධනාව පිළිගන්න අයිතියක් නැහැ. මේ ආරාධනාව අයිතිත් නැහැ. පිපාසෙන් ඉන්න අයට පමණයි උන්වහන්සේ ආරාධනා කරලා තිබෙන්නේ. එහෙනම් අපිට පේනවා උන්වහන්සේ ළඟට එන්න නම් අපිට උවමනාවක් තියෙන්න ඕන. උවමනාවක් නැති කවුරුත් උන්වහන්සේ ළඟට ඇවිල්ලා වැඩක් නැහැ. අපිට උවමනාවක් තියෙන්න ඕන. මගේ උවමනාවෙන් මම එන්නට ඕන. සමහර අය උන්වහන්සේ ගාවට එන්නේ තව කෙනෙක් බල කරන නිසා. නැත්තම් නිකන් හේතුවක් නැතුව. මට දවසක් කෙනෙක් කිව්වා මම පල්ලි ගියා. ඩුබායි වල ඉන්න කාලේ. ඇයි පල්ලි ගියේ? පල්ලි AC. ඒ නිසා පැය දෙකක් ගිහිල්ලා AC කාමරයක වාඩි වෙලා ඉන්න පුළුවන් නිසා මම මෙහෙට ගියා. නමුත් අපි යන්න ඕනේ සැබෑ උවමනාවක් ඇතුව. සැබෑ උවමනාවක් ඇතුව අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයට යන්නට ඕනේ. එහෙම නැත්නම් ඒ යාමෙන් ප්‍රයෝජනයක් නැහැ. නිකන් එන අය ඉන්නවා. එන්නම් වාලේ නා ඉන්නවා. මට මතකයි පරණ සින්දුවක් තිබුණා. ඒ සින්දුවේ කියනවා රුසියන් කාර්යයක් ඇමරිකානුවෙක්
ජපනෙක් ලංකාවෙන් එක්කෙනෙක් ගියානේ මුණ ගැහෙන සක්‍රයා. මම දෙච්චරයි වචන මතක තියෙන්නේ. ඊට පස්සේ කතාව මං සින්දුවේ අදහස මං කියන්න. ඉතින් සක්‍රය අහනවා මේ රුසියන් මිනිස්සයාගෙන් ඇයි ආවේ කියලා. ඔව් ලොකු දෙයක් කියනවා මම මේ නිසා ආවේ. ජපනගෙන් අහනවා. ඔව්ත් කියනවා මට මේක ලබා ගන්න ආවේ. ඇමරිකන් කාර්යය. ඔව්ත් කියනවා මෙහෙම ආවේ. ඊට පස්සේ ලංකාවේ කියන ඔබ ආවේ. මම මේ නිකන් ආවා. ලංකාවේ මිනිස්සයා කියනවලු මම මේ නිකන් ආවා කියලා. අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයට නිකන් ආවොත් අපි නිකන් යන්නේ. ඇත්තටම එතන අභිමුඛයකුත් නැහැ. අභිමුඛයේ අත්දැකීමකුත් නැහැ. අපි දෙවියන් වහන්සේ ගාවට එනවා නම් සැබෑ උවමනාවකින්, සැබෑ පරමාර්ථයකින්, සැබෑ ඕනකමකින් අපි දෙවියන් වහන්සේ ගාවට එන්නට ඕනේ. එහෙම නැත්නම් ඒක නිකන් පැමිණීමක්, නිකන් එන අය නිකන් යනවා. කිසි අත්දැකීමක් නැහැ. කිසි බලාපොරොත්තුවක් නැහැ. අලුත් අත්දැකීමක් නැහැ. සුවයක් නැහැ. හාස්කමක් නැහැ. ආශිර්වාදයක් නැහැ. ආව වගේ නිකම්ම යනවා. ආවා ගියා. වෙනසක් නැහැ. ආවයි ගියයි වෙනසක් නැහැ. අපි දෙවියන් වහන්සේ ගාවට එන්නට ඕනේ උවමනාවෙන්. සමහර අය එනවා යාඥාවක් ලබා ගන්න. මං අහනවා මම මොන වගේද යාඥා කරන්න ඕනේ? සමහර ඔළුව කසනවා. සමහර ඇඹරෙනවා. ඊට පස්සේ කියනවා ඔහොම ගාලා ඇදලා කියනවා විශේෂ දෙයක් නැහැ මේ නිකන් යාඥා කරන්න. දැන් මොනවාටද මම යාඥා කරන්නේ? උවමනාවක් නැහැ මට නිකන් යාඥා කරන්න. මොනවද යාඥා කරන්නේ? මම කියනවා එහෙනම් මම ඔයාලට ආශිර්වාද ලැබෙන්න කියලා යාඥා කරන්නම්කෝ. කියලා අනේ යේසුනේ ආශිර්වාද කරන්න කියලා යාඥා කරනවා. එහෙම වචන දෙක තුන යාඥාවක් කරලා යවනවා. ඔබ යාඥාවක් ලබන්න ආවත් මොනවා උදෙසද මම යාඥාව ලබන්නේ? මොකක්ද මගේ යාඥාව? ඉලක්කයක් ඇතුව, අදිෂ්ඨානයක් ඇතුව, හේතුවක් ඇතිව එන්නට ඕනේ. යාඥාවට අරමුණක් තියෙන්න ඕන. අපිට යමකට විඳින්න බෑ ඉලක්කයක් නැත්තම්. අපිට විඳින්න නම් ඉලක්කයක් තියෙන්න ඕන. අර වෙදිකාරෝ ඊතල විදින අය තරංග වලට ඉලක්කෙට විදින්නේ. අපිට යාඥා කරන්න ඉලක්කයක් තියෙන්න ඕන. ඒ වුමනාව තියෙන්න ඕන. අරමුණක් තියෙන්න ඕන. දැන් මෙතන කියන පිපාසයක් තියෙන්න ඕන. පිපාසයක් කියලා කියන්නේ මහත් ඕනෑකමක්. අපි ලොකු වුමනාවක්. ලොකු කැපවීමක්. ලොකු ඕනකමක්, ලොකු ආසාවක් අපේ හදවතේ තිබෙන්නට ඕන. ගීතාවලිය 42:1 කියන දෙවියන් වහන්සේ මුවා දියදොළ වලට ආසා වෙන්නක් මෙන් මම ඔබේ ආත්මය කෙරේ ආසා වෙනවා. මුවෙක් වතුර උදෙසා මහත් ආශාවක් දක්වනවා. උඩ පිපාසය හැදෙන වතුර සොයාගෙන යනවා. අපි දෙවියන් වහන්සේගේ ආත්මය කෙරේ, අපි දෙවියන් වහන්සේගේ අභිමුඛය කෙරේ මහත් වූ පිපාසයක් තිබෙන්නට ඕන. මහත් වූ පිපාසයක් ඇතුව දෙවියන් වහන්සේ සොයන්න ඕන. දෙවියන් වහන්සේ සොයන්න මහත් ඕනකමක්, මහත් කැපවීමක්, මහත් වූ ජීවිතකමක් අපිට තියෙන්නට ඕන. අපි දකිනවා එලියා අනාගත වක්තෘතුමාව ඔසව ගත්තා. ඒ වෙලාවේ එලිෂා අනාගත වක්තෘතුමා, එලියා අනාගත වක්තෘතුමාගේ ගෝලයා. ඔහුගෙන් අහනවා එලියා අනාගත වක්තෘතුමා ඔබට මොනවද ඕනේ? මට ඕන ඔබ වගේ, ඔබ ළඟ තියනවා වගේ ආත්මෙන් දෙගුණයක්. ඔව් දෙගුණයක් ඉල්ලුවා. දෙගුණයක් ඉල්ලුවා. මං කල්පනා කරා ඇයි හෝ 3 ගුණයක් 4 ගුණයක් ඉල්ලුවේ නැත්තේ කියලා. මට ඒක තාම කල්පනා කරලා උත්තරයක් හොයාගන්න බැරි වුණා. ඔව් දෙගුණයක් ඉල්ලුවා. ඒ දෙගුණේ ලබා ගන්න ඔව් එලියා අනාගත වක්තෘතුමා පසුපස දිගටම ගියා. ඇයි? ඒක ලැබෙන්නේ ඔසව ගන්නව දැක්කොත්. ඒ අවස්ථාව දකින්නකම් කියන අතන මෙතන ඒ ගිල් ගාල් ඔහොමම නම් ඔක්කොම කියනවා ගියේ තැන් වෙන ප්‍රොපේත ශිෂ්‍යෝ, ප්‍රොපේත අය, වෙන අය මිනිස්සුෝ කියනවා ඔබේ ස්වාමියව ගන්නවා යන්න එපා. නමුත් ඔහු කියන්නේ නෑ මම යන්න ඕන. නෑ මම යන්න ඕන. කවුරු එපා කිව්වා? කවුරු ඒ ගමන ධෛර්යයටපත් කළත් ඔහු නෙමෙයි ඔහුගේ අරමුණ අතෑරියේ. ඔහුගේ අරමුණ උදෙසා තමාගේ ගුරුවරයා පසුපස නොනැවති ගමන් කරලා අමාරු ගමන ගමන් කරලා
එලිෂා අනාගත වක්තෘතුමා තමාගේ ගුරුවරයා මෙන් දෙගුණයක් ඒ ආලේපේ ලබා ගත්තා. ඒ ආලේපේ උදෙසා පිපාසයක් තියෙන්න ඕන. ඒ ආලේපේ උදෙසා අත් නාරින අත් නොහැර ඒ ආලේපේ සොයන ඒ බලය සොයන ශුද්ධාත්ම ගින්න සොයන පිපාසයක් අපේ හදවතේ තිබෙන්නට ඕන. කවදාවත් මේ ගින්න නිවි යන්නට දෙන්නට එපා. අපි එකිනෙකනාගේ හදවත්වල ශුද්ධාත්ම ගින්නක් තිබෙනවා. මාදු දැසන ඔබට අභියෝග කරනවා. මේ ගින්න නිවි යන්න දෙන්න එපා. මේ ගින්න නිවි යන්න දෙන්න එපා. මේ ගින්න ඇවිලෙන්න ඕන. දවස්පතා මේ ගින්න ඇවිලෙන්න ඕන. අපේ ජීවිතකම වැඩි වෙන්න ඕන. ධෛර්යය වැඩි වෙන්න ඕන. උනන්දුව වැඩි වෙන්න ඕන. ශුද්ධාත්ම ආලේපේ වැඩි වෙන්න ඕන. මහත් පිපාසයකින් යාලේපේ පසුපස ගමන් කරන්න. යාලේපේ පසුපස ගමන් කරන්න මහබ උනන්දු කරන එක අත්‍යවශ්‍යයි. ඒක අනිවාර්යයි. මේ යාලේපේ අපිට ඕනේ. අත්තරින්න එපා. මහබ උනන්දු කරන පිපාසයෙන් මේ යාලේපේ සොයන්න. මේ යාලේපේ සොයන්න. මේ යාලේපේ සොයන්න. අපි තුන්වෙනි දකින කාරණාව තමයි ආරාධනාවේ ක්‍රියාව. මම ආරාධනාවක් ගැන මුලින් කතා කරා. දෙවනුව ආරාධනාවේ කොන්දේසි කතා කළා. තුන්වෙනුව ආරාධනාවේ ක්‍රියාව. උන්වහන්සේ අපිට ආරාධනාවක් දුන්නා. මේ ආරාධනාවට අදාළ වූ ක්‍රියාවක් අපිට කරන්න තිබෙනවා. ඒ ක්‍රියාව තමයි පානය කිරීම. පානය කිරීම. මේ ස්ථානේ කියනවා යමෙකුට පිපාස ඇත්නම් ඔහු මා ළඟට ඇවිත් බීවාවේ. මම පොවන්නම් කිව්වේ නැහැ. මම පොවන්නම් කියලා කිව්වේ නැහැ. බීවාවේ තමා බොන්න ඕන. තමා පානය කරන්න ඕන. තමා. එන මගේ වගකීම. උන්වහන්සේ මාව ආරාධනා කළා. උන්වහන්සේ මට ආරාධනාවක් දුන්නා. මම ඒ ආරාධනා පිළි අරගෙන එතනට ගොස් පානය කිරීම මගේ වගකීමක්. මගේ වගකීමක්. අපි මේක හොඳට තේරුම් ගමු. ඇවිත් බීවාවේ උන්වහන්සේ ඇවිල්ලා බොන්න. ඒ ක්‍රියාව උන්වහන්සේ අපට පවර්ලා තියෙනවා. අර කියමනක් තියෙනවා. අශ්වයාව වතුර ගාවට ගෙනියන්න පුළුවන්. නමුත් වතුර අශ්වයාට පොවන්න බෑ. අශ්වයාව ගෙනියන්න පුළුවන්. අශ්වයා බොන්න ඕන. උන්වහන්සේට පුළුවන් අපිව ආරාධනා කරන්න. හැබැයි උන්වහන්සේ පොවන්නේ නැහැ. අපි තමයි ඒක පානය කරන්න ඕන කරන්නේ. සමහර අයට අපි යාඥා කරද්දී මට දැනලා තියෙනවා. කළු ගලකට අත තිබ්බා වගේ. මට හිතිලා තියෙනවා මේ ඇදහිල්ලෙන් මේ ආලේපෙන් කළු ගලකට අත තිබ්බනේ ගල පැලෙයි කියලා. සමහර අයට අත තිබ්බම සමහර ගොළුවට අත තියලා යාඥා කරද්දී දැන්න බොහොම දැඩි බවක්. වේලුණු ස්වභාවය. යටත් නැහැ. දැඩි අත තිබ්බම ආත්මයට දැනෙනවා දැඩි බවක්. අපි වෙනස් වෙන්නට ඕනේ. අපි විවෘත වෙන්නට ඕනේ. අපි උන්වහන්සේට ඉඩ දෙන්නට ඕනේ. උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඉඩදීමක්. ඉඩදීමක්. අපි ලබන්න ලෑස්ති වෙන්න ඕන. අපි දකිනවා යේසුස් වහන්සේගේ පළවෙනි හාස්කමේදී ඒ කානා නුවර ඒ සරණ මංගල්‍යයේදී වතුර මිදුෂ කරපු සිද්ධියේදී ඒ හාස්කමේදී ඒ ගල් භාජන 6ක් තිබුණා. කියන ඒ ගල් භාජන 6 හිස්ව තිබුණයි කියලා. හිස් ගල් භාජන 6ක්. ඒවා වෙන මොන හරි දාලා තිබුණා නම් සමහර අය භාජනවල ලස්සන මල් වාසස් අරගෙන වැලි දානවා, සමහරු ගල් දානවා, සමහරු මල් දානවා, සමහරු මාළු දානවා, එක එක දේවල් දානවා, নানা ප්‍රකාර දේවල් දානවා. මොන හරි දාලා තිබුණා නම් එදා ඒ ගල් භාජන 6 වතුර පුරවන්න හම්බෙන්නේ නැහැ. වතුර පුරවන්න අවස්ථාව ලැබුණේ ඇයි? ඒ ගල් භාජන 6 හිස්ව තිබුණු නිසා. ඒ ගල් භාජන 6 හිස්ව තිබුණු නිසා. මම මේ වෙලාවේ ඔබෙන් අහන ප්‍රශ්නය, ඔබේ හදවත එවැනි ආකාරයට හිස් කියන එකෙන් අදහස් කරේ මම විවෘතභාවය, ලබන්න තිබෙන සූදානම, ලබන්න තිබෙන බලාපොරොත්තුව, ඒ බලාපොරොත්තුව හදවතේ තිබෙනවද? ඒ විවෘත වීම තිබෙනවද? හදවත විවෘතයිද?
හදවතේ ලබන්න බලාපොරොත්තුවක් තියනවාද? හදවත ලෑස්තිද ලබන්න? දෙවියන් වහන්සේට ඕනේ ලබන හදවතක්. අපි එකිනෙකනා තුල තිබෙන්නට ඕනේ ලබන හදවතක්. අනිත් ස්පොන්ජ් එකක් වගේ. ස්පොන්ජ් එකට වතුර දැම්ම උරා ගන්නවා. අපි මේ ආලේප උරා ගන්න ඕනේ. ඒ වගේ ලෑස්තියකින් අපි ඉන්න ඕනේ. අපි දකිනවා වියලි පොළොවට වර්ෂාව ආවම ඒ වතුර උරා ගන්නවා. පොළොවට වතුර උරා ගන්නවා. පොළොවට වතුර උරා ගන්නවා. අන්න ඒ වගේ උන්වහන්සේගේ බලය, උන්වහන්සේගේ ආලේපය, උන්වහන්සේගේ ක්‍රියාව, ඒ ශුද්ධාත්ම ගින්න අපි අපේ හදවතට උරා ගන්නවාද? අපි ඒකෙන් පිරෙන්න ලෑස්තිද? අපි ඒකෙන් ඇවිලෙන්න ලෑස්තිද? අපි අපේ සෝදිසි කරගමු උදෑසන. මේ දේශනාව අහන වෙලාවේ ඔබ උදෑසන මේක අහන්න පුළුවන්. නමුත් වෙන වෙලාවක ඔබ පෞද්ගලිකව මේ දේශනාව අහනවා වෙන්න පුළුවන්. ඔබ උනන්දු කරනවා. ඔබ මදක් නැවතිලා ඔබේ හදවත සෝදිසි කරන්න. මගේ හදවත දෙවියන් වහන්සේගේ ආලේපයට සූදානම්ද? මගේ හදවත දෙවියන් වහන්සේගේ ආලේපයට විවෘතයිද? ඒ ආලේප ලබන්න ලෑස්තිද? මම නිතර කියන වචනයක් තමයි අපි ලෑස්ති නම් දෙවියන් වහන්සේ ලෑස්ති. අපි සූදානම් නම් උන්වහන්සේට වඩා සූදානම්. අපි ලෑස්ති නම් ලබන්න උන්වහන්සේ ලෑස්ති දෙන්න. අපි ලෑස්ති නම් ඒක උරා ගන්න උන්වහන්සේ ලෑස්ති දෙන්න. අපේ සූදානම තමයි අවශ්‍ය කරන්නේ. නිසා මේ වෙලාවේ ඔබේ හදවත සෝදිසි කරන්න මම සූදානම්ද? මොකද පානය කිරීම මගේ වගකීම. මෙතන අපි දකින හතරවෙනි කාරණාව තමයි ආරාධනාවේ පොරොන්දුව. ලිඛිත පොරොන්දුවක් උන්වහන්සේ අපිට කියනවා. ලිඛිත ලියන ලද පොරොන්දුවක් මේ ස්ථානයේ කියනවා. අදහන්නා තුලින් මා කෙරේ අදහන්නා තුලින් ලියවිල්ලේ කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලා යන්නේය. ලියවිල්ලෙහි කියා තිබෙන විදියට ලියපු දෙයක් ගැන තමයි යේසුස් වහන්සේ කතා කරන්නේ. හිතපු දෙයක්, මවපු දෙයක් නෙමෙයි ඒ කතාව. ලියපු දෙයක් ගැන කතාවක්. ලියලා තියෙන දෙයක් මතක් කරලා පෙන්නලා කියනවා. ලියවිල්ලේ කියලා තියෙනවා. එහෙනම් ලිඛිත පොරොන්දුවක් උන්වහන්සේ අපිට පෙන්නනවා. ලියා තිබෙනවා කියලා උන්වහන්සේ කියනවා. ඇයි උන්වහන්සේ දේ වචනේ ලියන ලද දෙයක් අපිට කියන්නේ? ඒක වෙනස් වෙන්නේ නැහැ. දේ වචනය වෙනස් වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ කිව්වා අහසත් පොළවත් පහව යන්නේය. නමුත් මගේ වචන පහව නොයන්නේ. හලෙලූයා. අහස පොළොව පහව යනවා. නමුත් මගේ වචනය පහව යන්නේ නැහැ. ඒකයි කිව්වේ ලියා තිබෙනවා. පොරොන්දුවක් ලියන ලද පොරොන්දුවක්. ඒක නැති වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක කඩ කරන්න බෑ. කඩ කරන්නේ නැහැ උන්වහන්සේ. ඒ වගේම වචනය තුල තමයි ආධිපත්‍ය තිබෙන්නේ. දෙවියන් වහන්සේගේ ආධිපත්‍ය වචනෙට තියෙනවා. ඒ වගේම අපේ ආධිපත්‍ය දෙවියන් වහන්සේගේ වචනයයි. එන දේවදරුවන්ගේ ආධිපත්‍ය දේ වචනයයි. ඒකයි අපිට ලියන ලද පොරොන්දුවක් උන්වහන්සේ දෙන්නේ. අපි දකිනවා යෝවෙල් 2:28 කියනවා. අවසාන කාලේ මාගේ ආත්මය සියලු මාංශ පිට වගුරවනවා. අපි දකිනවා ඒ පොරොන්දුව ක්‍රියා දෙවෙනි පරිච්ඡේදෙදි ඉෂ්ට වුණා. ඒ පොරොන්දුව ක්‍රියා දෙකේදී සම්පූර්ණ වුණා. සියලු මාංශ පිට මගේ ආත්මය වගුරවනවා. තරාතිරමක් නැතිව ඕනම මිනිසෙකුට දෙවියන් වහන්සේගේ බලයෙන් ආලේපයෙන් පූර්ණ වීමේ අවස්ථාවක් තිබෙනවා. තරාතිරමක් නැතුව. තරාතිරමක් නැතුව ඕනම මිනිසෙකුට දෙවියන් වහන්සේගේ ආලේපයෙන් පූර්ණ වීමේ හැකියාව තිබෙනවා. ඒකයි ක්‍රියා 2:29 දී පේත්‍රස්තුමා දේශනා කරද්දී කියන්නේ මේ පොරොන්දුව නුඹලාටත් නුඹලාගේ දරුවන්ටත් දුර සිටින අයට වගේම ළඟ සිටින හැමෝටම උන්වහන්සේ විශ්වාස කරන හැම කෙනෙකුටමයි කියලා. එදත් අදත් හෙටත් උන්වහන්සේව යමෙක් විශ්වාස කරනවාද මේ යෝවෙල් තුමාගේ
ඒ පොරොන්දුව යෝවෙල් තුමා තුලින් උන්වහන්සේ දුන්නා වූ පොරොන්දුව අපිට අයිති. ක්‍රියා දෙවනි පරිච්ඡේදයේදී සිදු වුණා වූ ඒ පෙන්තකොස්ත අත්දැකීම අපිට අයිති. ඒ පෙන්තකොස්ත අත්දැකීම එදාට සීමා වුණේ නැහැ. යම් කාලයකට සීමා වුණේ නැහැ. යම් රටවල් වලට යම් සීමිත පිරිසකට සීමා වුණේ නැහැ. උන්වහන්සේව අදාහගත් හැම කෙනෙකුටම අයිති බව තරාතිරමකින් තොරව හැම මිනිසෙකුටම අයිති බව පේත්‍රස්තුමා ක්‍රියා 2:29 දී පැහැදිලිව කියනවා. පැහැදිලිව කියනවා. ඔබ උනන්දු කරනවා. ඒ පොරොන්දු අල්ලගන්න. ක්‍රියා 2:29 කියවන්න ඒ පොරොන්දු අල්ලගන්න. හැමෝටම අයිති. ශුද්ධාත්ම පොරොන්දුව හැමෝටම අයිති. හැමෝටම අයිති. ඒක විශ්වාස කරන්න. ඒක පිළිගන්න. අත්දකින්න. පෙන්තකොස්තේ කියන්නේ සිහි කිරීමක් නෙමෙයි. පෙන්තකොස්තේ කියන්නේ අත්දැකීමක්. පෙන්තකොස්ත දවසට විතරක් නෙමෙයි. හැම දවසකම කිතුණුවන්ගේ ජීවිතය පෙන්තකොස්ත අත්දැකීම තුල ගමන් කරනා වූ ජීවිතයක්. හැම දවසකම අපේ ජීවිතය පෙන්තකොස්ත අත්දැකීමක් වෙන්නට ඕනේ. ඒ අභියෝගය ඔබ ඉදිරියේ තිබෙනවා. මා කතා කර ආරාධනාවක් ගැන. මා ළඟට ඇවිත් කියලා උන්වහන්සේ ආරාධනා කරා. දෙවුණු මං කෝ ආරාධනාවේ කොන්දේසි පිපාසය. මං කතා කරා තුන්වෙනි ආරාධනාවේ ක්‍රියාව පානය කිරීම ඇවිත් බීවාවේ. හතරවෙනි මං කතා කර ආරාධනා කොන්දේසි ලිඛිත පොරොන්දුව ලියවිල්ලේ කියා තිබෙන ලෙස. එසේනම් අපි කල්පනා කරමු. උන්වහන්සේ මතෙව් 11:28න් පටන් අරගෙන ලෞකික ආරාධනාව ලෞකික ආශිර්වාදයේ ආරාධනාවකින් පටන් අරගෙන ජීවනදායක වතුර ගලා යන ගංගාවක් දක්වා අපිව ගෙනල්ලා තිබෙනවා. අපි යේසුස් වහන්සේ ගාවට ආවේ. අපි නැත්තම් සභාවට ආවේ ලෞකික ප්‍රශ්න විසඳ ගන්න. වෙහෙස බර යකයිලෝ ගන්න, හුනියම දුරු කරගන්න, රෝගී සුව කරගන්න, ආශිර්වාද ලබන්න. වෙහෙස වීම සහ බර ඉසිලීම. ඒකට සහනය හොයාගෙන අපි සභාවට ආවා. ඒ ආරාධනාවෙන් පටන් අරගෙන ජීවනදායක ගංගාව දක්වා උන්වහන්සේ ඔබවත් මාවත් ගෙනල්ලා තිබෙනවා. ඒ ගංගාව අපිට අයිතියි. ඒ ගංගාව තුල අපි ජීවත් වෙන්නට ඕන. එසකේල් 47 අපි දකිනවා මේ ගංගාව. මේ ගංගාව ගලා යන ස්ථානයේ කියන ජීවින් ජීවත් වෙනවා. ඒ ගංගාව දෙපස තිබෙනා වූ ගස්වල පළ වරන්නේ නැහැ. කොළ කහපාට වෙන්නේ නැහැ. හැම දවසක මුළු අවුරුද්ද පුරාම පළ දරන ශාස්ත්‍රික ගස් තිබෙන බව. ඒකෙන් ජීවනය අනිතර ලැබුණු බව කියනවා. ඒ වගේ මේ ස්ථානයේ කිව්වා ජීවනදායක වතුර ඇති ගංගා ගලා යන්නේය. ඒ අපි තුලින් ජීවනදායක ගංගාවල් ගලාගෙන එළියට යනවා. කා සඳහාද? අනුන් සඳහා. අනිත් අයට ජීවනය දෙන්න. අනිත් අයට බලය දෙන්න. අනිත් අයගේ ජීවිතේ ජීවත් කරවන්න. අනිත් අයගේ ජීවිත වෙනස් කරන්න, නැවුම් කරන්න, අලුත් අත්දැකීමක් ගේන්න. එන පෙන්තකොස්ත අත්දැකීම කියන්නේ මොකක්ද? ඒක තමාට විතරක් නෙමෙයි. අනුන්ට, අනිත් අයට, අනිත් අයගේ ජීවිත වෙනස් කරන, අනිත් අයට අලුත් පරමාර්ථයක් ගේන, අනිත් අයව ජීවත් කරවන, අනිත් අයගේ ජීවිත රසවත් කරවන අත්දැකීමක්. ඒ පෙන්තකොස්ත අත්දැකීම. ඒ ගංගාවල් අපි තුලින් ගලා යන පිණිස තමයි උන්වහන්සේ ඔබවත් මාවත් තෝරාගෙන තිබෙන්නේ. අපි නිකන් කිතුණුවන් නෙමෙයි. අපි නිකන් ආශිර්වාද ලබන අය නෙමෙයි. අපි අනිත් අයට ආශිර්වාද කරන, අනිත් අයව ජීවනදායක ගංගාවේ අරගෙන යන, ජීවන ගංගාව තුලින් සුව කරන, සැනසීම ගේන, නැවුම් බවට පත් කරන ජීවනයේ ගංගාව අයිති පුද්ගලයන් වෙන්න තමයි දෙවියන් සුබවත්මාවත් කැඳෙන්නේ. එහෙනම් මේ වෙලාවේ අපි ලෑස්ති වෙමු යාඥාවෙන්. ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය අපේ ජීවිතය අත්දකින්න. අපි එකිනෙකන ලෑස්ති මේ වෙලාවේ මම ඔබ උනන්දු කරනවා. දැන් අපි හැමෝම පුළුවන් අය දැනගන්න, කැමති අය හිට ගන්න, හෝ වාඩි වෙලා බ්ලැස්ට් වෙන්න. ශුද්ධාත්ම ආලේපය ඔබේ ජීවිතේ මත නිදහස් කරන්න, අලුත් අත්දැකීමකට යන්න, නැවුම් භාවයකට පත් වෙන්න. ඔබට දැනිලා ඇති මාස 3ක් දෙවියන් නැතුව ගෙදරට වෙලා ඉඳලා ඔබ තුල තිබුණා ජීවිතකම අඩු වෙලා, නැවුම් බව අඩු වෙලා. නමුත් අද උන්වහන්සේට පුළුවන් අලුත් අත්දැකීමකට ඔබ වරගෙන යන්න.
අලුත් අත්දැකීමකට ඔබ වරගෙන යන්න අපි ලෑස්ති වෙමු. ශුද්ධාත්ම වහන්සේ ලෑස්ති. යාඥා කරමු. අපි ලෑස්ති මේ වෙලාවේ. අපි ශුද්ධාත්මයන් වහන්සේට කියමු ශුද්ධාත්මනේ මාව ස්පර්ශ කරන්න. වහන්සේගේ ආලේපේ මා තුලයි. ඇදිල්ලෙන් පිළිගන්න උන්වහන්සේගේ ආලේපේ අප තුල. ශුද්ධාත්ම ගින්න මා තුල. ශුද්ධාත්මයන් වහන්සේ මා තුල ඉන්නවා. උන්වහන්සේගේ බලය මා තුල තිබෙනවා. රිහමමමමස්කෝරපා. රිහමමමමස්යති කොලරියකති කොරපා. බලස් වෙන්න. ඔබ ඉල්ලන්න පටන් ගන්න උන්වහන්සේගේ ආලේපය. ශුද්ධාත්මයන් වහන්සේගේ බලය අද දවස් ඔබ මැද්දේ අලුතෙන් ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඔබේ ජීවිතේ නැවුම් භාවයකට පත් වෙනවා මේ වෙලාවේ. ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපෙ නිදහස් වෙනවා. රිහමශිකෝ රිහමමමමස්යකති කොරපා. බාතෝසලා පටන් ගන්න දැන්. නමස්කාරයෙන් ඇතුල් වෙන උන්වහන්සේගේ අභිමුඛයට කියන ශුද්ධාත්මන වහන්සේගේ ගින්න මට අලුතෙන් ඕනේ. රිකබබබ ශියකති කොරබා රහකති කොරබා රිකිමිමියෝ ශියලබලබරියකති කොරබා. දැන් ඔබ මත යාලෙපි නිදහස් වෙනවා. දැන් යාලෙපි නිදහස් වෙනවා. මම ඔබ උනන්දු කරනවා. ඔබට පුළුවන් නම් ඔබේ අත තියාගන්න. ඔබේ දුරකථනයේ ස්ක්‍රීන් එකට නැත්නම් ඔබේ කම්පියුටරෙන් බලන නම් කම්පියුටර් ස්ක්‍රීන් එකට ඔබේ අත තියාගන්න. දෙවියන් වහන්සේගේ ආලේපය ශුද්ධාත්ම ගින්න නිදහස් වෙමින් හාස්කම් වෙමින් සුවයද ආලේපයද බලයද දැන් මේ වෙලාවේ ඔබ තුල නිදහස් වෙන්න යන රබෂ්‍යකති කොරබා රිකිමිමියෝ ශලබරියකති කොරබා. යේසුස් වහන්සේගේ බලය යේසුස් වහන්සේගේ බලය රිකමශ්‍යකති කොරිකමා. මේ වෙලාවේ මේ අසන මේ ආඥාවේ සහභාගීලා ඉන්න මේ ස්ක්‍රීන් එක මත අත තබලා තිබෙන හැම කෙනෙක් මත ඒ ශුද්ධාත්ම ගින්න දැන් නිදහස් වෙනවා. යාලේපේ නිදහස් වෙනවා. රිහමශිකෝරබා රිහමශිකෝරබා. අන්‍ය භාෂාව ලබලා නැති අය ලෑස් වෙන්න දැන්. ඔබ ලබා ගන්න අන්‍ය භාෂාව අලුතෙන් රබෂකති කොරබා. ඒ ශුද්ධාත්ම ගින්න ඒ ශුද්ධාත්ම ආලේපය කිමිමියෝෂියකති කොරබා. ඒකිනෙක් කෙනා මත දැන් නිදහස් වෙනවා. ඒ ශුද්ධාත්ම ආලේපය ලබා ගන්න දැන්. ඒ ආලේපය ලබන්න දැන්. ඒ ආලේපය ලබන්න දැන්. රිහමමමමශිකෝරබා. ඒ ආලේපය මැද්දේ ගලා යනවා. ඒ ශුද්ධාත්ම ගින්න ඔබ මැද්දේ ඇවිලෙනවා දැන්. ඔබ මැද්දේ ඇවිලෙනවා දැන්. රිකමශිකෝරබා. අන්‍ය භාෂාව ලබලා තිබෙන අය අන්‍ය භාෂාව කතා කරමින් ඇතුල් වෙන්න. ඔබට අලුතෙන් අන්‍ය භාෂාව ලැබෙනවා මේ වෙලාවේ. තවත් අලුත් අන්‍ය භාෂාවක් ලැබමින් දෙවියන් වහන්සේගේ අභිමුඛය නිදහස්. දෙවියන් වහන්සේගේ අභිමුඛය රිහමශිකෝරබා. ශුද්ධාත්ම ගින්න නිදහස්. දැන් ඒ සිළු ශරීර මත දිව්‍ය සුවේ නිදහස් වෙනවා. සිළු රෝග වලට මම අන කරනවා. ශුද්ධාත්ම බලය කරන කොටගෙන යේසුස් වහන්සේගේ නාමයේ බලය කරන කොටගෙන සිළු රෝග සුවයි යේසුස් වහන්සේගේ නාමයෙන්. දෙවියන් වහන්සේගේ ආලේපේ රිහමශිකෝරබා නිදහස්. උන්වහන්සේගේ ආලේපේ නිදහස්. උන්වහන්සේගේ ආලේපේ නිදහස්. හාලෙලූයා. හාලෙලූයා. රිකමමමශියකති කොරබා. ඔබ නමස්කාර කරමින් ඇතුල් වෙන දෙවියන් වහන්සේගේ අභිමුඛයට ඔබ දිගටම නමස්කාරයෙන් දෙවියන් වහන්සේගේ අභිමුඛයට ඇතුල් වෙන්න දැන්. ඒ ශුද්ධාත්ම ගින්න ඔබ අවුලෝමෙන් උන්වහන්සේගේ ආලේපෙන් ඉදිරියට ඔබ අරගෙන යනවා. රමශිකෝරබා. යේසුස් වහන්සේගේ නාමයෙන් මම ආඥා කරන මේ වෙලාවේ දැන් එකිනෙක කෙනා මත මේ ආඥාවේ සහභාගී වී සිටින සෑම කෙනෙක් මත ශුද්ධාත්ම බලය ශුද්ධාත්ම ආලේපය ඔවුන්ගේ ජීවිත මත දැන් ගලා යනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් බලය නිදහස් වෙන්න ආඥා කරනවා. හිස පනන් පාද දක්වා ඒ සුවේ ගලා යනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ ශරීරය වලට මම කියනවා යේසුස් වහන්සේගේ නාමයෙන් සුවයි. මේ යාඥාව අසන ඔබ ඇදිල්ලෙන් ඔබේ සුවේ පිළිගන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් සුවයි. රිහමශිකෝරබා. යේසුනේ වහන්සේගේ කරුණාව නිසා ස්තුතියි. වහන්සේ යහපත් නිසා ස්තුතියි. හාලෙලූයා. ඔබ නමස්කාරයෙන් තවත් උන්වහන්සේගේ අභිමුඛයට ඇතුල් වෙන්න. හාලෙලූයා. රමශිකෝරබා.